දැන් මම ඉන්නේ ජර්මනියේ ගුරුට්වයිල් කියන ගමේ. ඉතින් ඊයේ රෑ අපි නවාතැන් ගත්තේ ගුරුට්වයිල් ගමේ. මේ තියෙන්නේ කාර්කේ මේ එක. දැන් මේ තියෙන්නේ ගුරුට්වයිල් කියන ගම. ඉතින් මෙතනින් මේ පාරේ තමයි දැන් අපි යන්න හදන්නේ. මෙහෙම ගිහිල්ලා අනේ මේ පාරේ මෙන්න මේ පාරේ යන්න හදන්නේ අපි. එන් ගුරුට්වයිල් කියන ගම පහු කරගෙන. එතකොට දැන් මේ යන ගමන ඊටාම විශේෂ ගමනක්. මම දැන් යන්නේ මේ ගුරුට්වයිල් ඉඳලා ජර්මනියේම තියෙන මයිනාවු ඉන්සල් කියන චූටි දූපතකට. ඒ මයිනාවු ඉන්සල් කියන දූපත තමයි ඒක මයිනාවු අයිලන්ඩ් ඉන්සල් කියන ජර්මන් භාෂාවෙන් අයිලන්ඩ් කියන එකට දූපත කියන එකට. එතකොට ඒක තියෙන්නේ කොන්ස්ටන්ස් ලේක් කියලා ඉංග්‍රීසියෙන් කියන නැත්නම් බෝඩන්සේ කියලා ජර්මන් භාෂාවෙන් කියන වැවේ තමයි මේ මයිනාවු දූපත තියෙන්නේ. මේ යන ගමන කිලෝමීටර් 106ක්. දැන් මෙතන ඉඳලා මයිනාවු දූපතේ කාර් පාක් එක දක්වා. මේ 106 අතරමඟදී මම කීපවතාව නවත්තනවා. ලස්සන දැන් වීඩියෝ කරන්න නවත්තනවා. ඊට වඩා ඊටාම විශේෂ දෙයක් මේ ගමනේ තියෙනවා. ඒ තමයි ස්විට්සර්ලන්තයත් ජර්මනියත් අතර දේශ සීමා ලයින් එකේ තමයි මේ පාර පිහිටලා තියෙන්නේ. දැන් මේ මං ඉන්න තැන ඉඳලා මයිනාවු දූපත දක්වා. එතකොට මට කීප ගමනක් බෝඩර් එක ක්‍රොස් කරන්න වෙනවා. කීප ගමනක් වල පොඩි ගහනක් නෙවෙයි 8 වතාවක්. ඒ කියන්නේ දැන් මෙතනින් පටන් ගත්තට පස්සේ මයිනාවු දූපත දක්වා මට 8 පාරක් ස්විට්සර්ලන්තයට ජර්මනියට ස්විට්සර්ලන්තයට ජර්මනියට ස්විට්සර්ලන්තයට ජර්මනියට යන්න වෙනවා. ඉතින් මේක හරිම අමුතුම අත්දැකීමක්. එක ගමනකදී 8 වතාවක් බෝඩර් පනිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සරල දෙයක් නෙවෙයි. ඉතින් අනිත් එක පළවෙනි කිලෝමීටර් 160ක් කියලා මං කිව්වට පළවෙනි එක එන්නෙත් කිලෝමීටර් 30 ගානකට පස්සේ දැන් මෙතන ඉඳලා පළවෙනි බෝඩර් පොයින්ට් එකට තියෙනවා කිලෝමීටර් 30 ගණනක්. එතකොට ඒ කිලෝමීටර් 70ක් වගේ කොටසක් අතර තමයි මේ බරපතල විදිහට සැරින් සැරේ අපිට බෝඩර් පනින්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු මේ අමුතුම අත්දැකීම කොයි වගේ එකක්ද කියලා. සාමාන්‍ය ඉතින් ලෝකෙට සුසන්තක බෝඩර් පනින්න පට්ට දක්ෂයනේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඉතාලියට ගිය විදියක් දන්නවයි නේද? හරිද? ඉතින් එහෙනම් අපි දැන් හොරෙන් නෙමෙයි නීත්‍යානුකූලව 8 පාරක් බෝඩර් පැනලා බලමු මේ ගමනේදී. ඔයාලට ලස්සන මල් දූපතක අත්දැකීමක් ලබා දෙන්න. හරි. එහෙනම් රෙඩි පිටත් වෙමු. ඔන්න පිටත් වුණා. ශ්ලූහ්ට් කියන ගඟේ පාලම ළඟින් අපි පිටත් වෙනවා මයිනාවු ඉන්සල් මයිනාවු අයිලන්ඩ් කියන මල් දූපත දක්වා යන ගමන. මේ තියෙන ගුරුට්වයිල් කියන චූටි ගම. අපි මේ හෝටලේ හිටියට මේ ගම දැක්කේ නෑ නේද? මේ ගම හරහා තමයි දැන් මම යන්නේ. පොඩි ගමක් ඉතින් මේක ගමක් කිව්වට ඒවල් ටිකක් විතරයි තියෙන්නේ 아무තු වෙන්නේ දෙයක් නෑ. දැකලා මෙහි ගම් වල හැටි එහෙම එන ගමක් ඉවර වෙච්ච ගමන් අතරමැද ගෙවල් නෑ. ඒ යුරෝපයේ හුඟක්ම විශේෂම දෙයක් තමයි ගම නම් ඒ ගම නිකන් හරියට ගම සීමාව තමයි ගෙවල් තියෙන්නේ. ඉස්සරහින් ලොකු ට්‍රැක්ටරයක් යනවා. ඒ නිසා ඉතාලම හිමින් අපිට යන්න වෙලා තියෙන මේ ටිකේ. මේ හැම තැනම වගාබිම් නිසා හුඟක් වෙලාවට ඒ වගාබිම් වලට අදාළ වාහන වලට ප්‍රමුඛතාවය දෙන්න කියලා තමයි තියෙන්නේ. සාමාන්‍ය ජර්මනිය පුරාම තියෙන නීතියක් ඒක. දැන් ඉන්නේ අපි මේ දිගටම මේ ස්විස් ජර්මන් දේශ සීමාව හරහා දිගේ තමයි අපි යන්නේ. ඔන්න දැන් ඔයාලට ට්‍රැක්ටරේ හොඳට බලා ගන්න පුළුවන්. ඉස්සරහට තිච්ච වාහනේ ගියා. එනවාද ට්‍රැක්ටරේ තියෙන කෑලි ගොඩ. තනකොළ එකතු කරා. ඔව් තනකොළ අවුස්සන එකක් මේක. ඒ කියන්නේ තනකොළ කපලා ඒ තනකොළ අර ලොකු බිඩලි කියන්නේ ලොකු රෝද වගේ බෝල් මොනවාද ඒවට කියන්නේ බේල් කරන්නේ. බේල් ගහනවාද එහෙම මම දන්නේ එහෙම කියනවාද කියලා. ඒ වගේ මේ කරනට කලින් තනකොළ වේලන්න කලවම් කරන වාහනයක් තමයි මේ. ඒක මම මේ process එක වෙලාවක මම පෙන්නන්නම් ඔයාලට කොහොමද වෙන්නේ කියලා වීඩියෝ කරලා. දැන් මේ එහා පැත්තේ මට පේන්නේ ස්විට්සර්ලන්තේ. මේ ස්විස් බෝඩර් එක අයිනේ තමයි මම යන්නේ. හරියට මේ මෙතන මේ මීටර් 2-3ක් එහා පැත්තේ ස්විස් බෝඩර් එක. මේ බලන්න. පේනව නේද? මේ ගඟ තියෙනවා. ගඟෙන් එහා පැත්ත ස්විට්සර්ලන්තේ. දැන් මේ කාර් එක තියෙන තැන තමයි මේ රතු පාට ඉතාලියේ තියෙන්නේ. මේ කළු ඉර තියෙන්නේ දේශ සීමාව. ඉතින් දිගටම මම බෝඩර් එක අයිනේ තමයි යන්නේ. ඒ අයිනේ යන නිසා තමයි මට ඔය 8 වතාවක් බෝඩර් එකේ එහාට මෙහාට ක්‍රොස් කරන්න වෙන්නේ.
මේ විදිහට බෝඩර් එක දිගේ යනකොට පොඩි ප්‍රායෝගික ගැටලුවක් එනවා ඉන්ටර්නෙට් වලට. මම හිතන්නේ මේ හැමදේම කට්ටියට කියන එක වටිනවා. ඉන්ටර්නෙට් ගැටලුව වෙන්නේ මොකද ස්විට්සර්ලන්තය කියන්නේ ඔයාලා දන්න යුරෝපියන් යුනියන් එකට අයිති නැති රටක්. එතකොට අපේ ඉන්ටර්නෙට් සිස්ටම් එක ඒ කියන්නේ අපේ සාමාන්‍ය අපේ ෆෝන් වල මොබයිල් ෆෝන් වල තියෙන ඉන්ටර්නෙට් සිස්ටම් එක යුරෝපියන් යුනියන් එකට අදාළ ඉන්ටර්නෙට් සිස්ටම් එකක් තමයි අපි දාගෙන තියෙන හුඟක් වෙලාවට. ඒක තමයි ලාභ ඉකොනොමි. ඒ කියන්නේ මිල අඩු. ඒකට ස්විට්සර්ලන්තෙට නම් වෙනම ඉන්ටර්නෙට් වලට ගෙවන්න ඕන. වෙනම ලොකු charge එකක් ගෙවන්න ඕන. ඉතින් අපිට තියෙන අර්බුදය තමයි ස්විස් ජර්මන් බෝඩර් එකේ යනකොට මේ විදිහට බෝඩර් එක අයිනදී යනකොට ෆෝන් එකට සමහර වෙලාවට හොයාගන්න බෑ හරියටම අපි ඉන්නේ ස්විට්සර්ලන්තෙද නැත්නම් ජර්මනියද කියලා. ඒ නිසා අර අපේ ඉන්ටර්නෙට් ලයින් එක හුඟක් වෙලාවට අතරමඟ කැඩෙනවා. ඒ කියන්නේ පොඩි අවුලක් එනවා ඒ අතරේදී. සිග්නල් අවුලක්. ඉතින් බෝඩර් එකේ අයින එක මේ වගේ දැන් ඔයාලට පේනවා මේ හොඳට බෝඩර් එක අයිනදී කියන්නේ. ඉතින් මේ වගේ යනකොට තියෙන පොඩි ප්‍රායෝගික ගැටලුවක් තමයි මම ඒ කිව්වේ. ඒක ගැනත් මම හිතන්නේ කට්ටියට වැදගත් වෙයි. මොකද සාමාන්‍ය බෝඩර් එකක් අයින් ඉන්න කෙනෙකුට එන අවුලක් ඒක. ඉතින් සමහරට මේ අයිනේ ගෙවල් වල ඉන්න අයටත් ඒ ප්‍රශ්නේ නෙවෙයි ඇති. දැන් ඒක ගෙදර ඉන්ටර්නෙට් එකට අපි හිතමු මේ Wi-Fi වගේ එකක් නම් හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේ ඉන්නේ ජර්මනියේ නැත්නම් කොහෙද කියලා. මේ බලන්න මේ පාරත් මේ චූටි පාරක් හරි චූටි පාරක් ඒකට 100ට යන්න පුළුවන්. දැන් මාව ඕවර්ටේක් කරලා ගිය මිනිස්සයා පිඹලා ගියා, නොපෙනී ගියා. ජර්මනිය තමයි ලෝකේ හොඳටම වේගෙන් යන්න පුළුවන් පාරවල් තියෙන්නේ. ඒ කියන්නේ වේග සීමාව, ඒ කියන්නේ යන්න බැරි වුණ දැන් මේක ඇත්තටම 100ට යන්න අමාරුයි. ඒවට යන්න බැරි සීමාවක් තමයි තියෙන්නේ. දැන් අපේ සාමාන්‍යයෙන් ලංකාවේ අපිට 200 විතර යන්න පුළුවන් පාරවලත් අනුරාධපුර පැත්තේ එහෙම යන්න තියෙන්නේ 70ටනේ. නමුත් ජර්මනියේ යන්න සාමාන්‍ය යන්න පුළුවන් සීමාවට වඩා වැඩි එකක් තමයි නිතරම මාර්ග මේ වල දීලා තියෙන්නේ. ඒක විශේෂත්වයක් ජර්මනියේ තියෙනවා. මේ පේන්න ඔන්න බලන්න කොහමද? කොහමද අදින ඇදිල්ල? මම් පුල් ඇණයක් ඒ කට්ටියට නේද? මේ බලන්න. මේකත් තව විශේෂයක්. ජර්මනියේ තියෙන සියලුම පාරවල් වල මේ විදිහට වෙනම ලයින් එකක් තියෙන බයිසිකල් වලින් යන අයට, පයින් යන අයට, බයිසිකල් වලින් යන අයට හැම පාරකම. ඒ කියන්නේ මුළු ජර්මනිය පුරාම තියෙන විශේෂත්වයක් තමයි මේක. සාමාන්‍යයෙන් ලෝකේ හුඟක් රටවල් වල දකින්න නැති දෙයක්. ඒ කියන්නේ ඒක දියුණුකම විතරක්මත් නෙවෙයි මිනිස්සු ගැන හිතන ප්‍රමාණය. ඒ කියන්නේ පදිකයන් සහ පාපදික කරුවන් වෙනමම ලයින් එකක්. මේ තමයි පළවෙනි බෝඩර් ක්‍රොසින් එක. ඒ කියන්නේ දැන් ජර්මනියේ ඉඳලා ඔන්න මම මුල් වතාවට මේ ගමනේදී මේ පාරේදී ජර්මනියට ඒ කියන්නේ ජර්මනියෙන් ඉඳන් ස්විට්සර්ලන්තයට ඇතුල් වෙනවා. මේ තියෙන බෝඩර් එක. දැන් ඔන්න මම ස්විට්සර්ලන්තයට ඇතුල් වුණා. මේ CH කියලා ගහලා තියෙන්නේ මේකේ. දැන් ඔය දැක්කම මේක වැටෙනවා මේ. කාර් එකේ දැන් ස්විට්සර්ලන්ත කියලා වැටෙනවා මෙතන. ඊට පස්සේ මේ වේග සීමා ඔක්කොම ටික වැටෙනවා ටක් ගාලා. ඔන්න දැන් පළවෙනි වතාවට ඒක වැටුණා. දැන් මෙතන මේ බෝඩර් මේ තියෙන බෝඩර් ලයින් එක. දැන් ඔය පළවෙනි වතාව බලමු දැන් මම කිව්වේ 8 වතාවක් යනවා අපි මේ ටුවර් එකේදී ඈ. දැන් ඉන්නේ ස්විට්සර්ලන්තේ. අමුතුම පාරක්, අමුතුම ගමනක් ඈ. ඒකට පේනවා. මේක අනිත් එක හෙල්ලෙනවා. දැන් මේ තියෙන රෆ්ස් කියන ගම මේක ස්විස් ගමක්. දැන් රෆ්ස් ගමෙන් එහා පැත්තේ ආපහු බෝඩර් එක තියෙන්නේ අපි ජර්මනියට ඇතුළට එන්න. දැන් මේ රෆ්ස් වල ඉස්සරහා තියෙන හතරමං හන්දියක්. මේ හතරමං හන්දියෙන් අපි කෙලින් පාරේ යන්න ඕනේ. මේ තින්නේ රෆ්ස් කියන ස්විස් ගම, චූටි ගමක්. හරිම ලස්සන ගමක් බලන්නකො. ගෙවල් එහෙම හරි පිළිවෙලට හැම ගෙදරම චූටි ගාඩන් එකක් එක්කලා හරි පිළිවෙලයි. බාගෙට හදපු ගෙවල් ඇත්තේ නෑ. ඉතින් ඒක මෙහි හුඟක් විශේෂත්වයක්. දැන් අපේ ඇත්තටම අපේ ගම්වල එහෙම යද්දි හුඟක්ම තියෙන්නේ බාගෙට හදපු ගෙවල්නේ. වැඩ ඉවර නැති ගෙවල්නේ. ඉතින් මෙහි එහෙම නැහැ. මෙහි ගේ හදලා ඉවර වෙලාම තමයි පදිංචි වෙන්නේ. ඉතින් ඒක විශේෂත්වයක් මේ අපේ කට්ටියට කියන්න ඕනේ ඒක. ඔන්න දැන් ඊළඟට ආපහු අපි ජර්මනියට ඇතුල් වෙන තැන. දැන් මෙතන නම් පොලිසියෙන් ඉන්නවා.
Hallo. Guten Tag, ja. Wir fahren nach Rheinfall. Rheinfall. Ja. Und wo kommen Sie jetzt? Ja, jetzt kommen wir von Gurtweil. Okay. Machen Sie Ferien oder? Ja, Okay. haben schöne Sie mir Tage. Kurz Ausweis. bitte, Ja, und ja, ja. Führerschein? Okay. පාස්පෝට් Ja. Was muss ich noch sagen? Wir wohnen ursprünglich in Italien. Okay. Und jetzt wohnen Sie wo? Ja, jetzt auch in Italien. Okay. So ein Scheiß. මාස්නව Oh, meine Maske. Ja, kein Problem. මේව කරා Okay, Schönen Tag vielen und Dank, so, ja. grazie mille, Dankeschön. buona Ja. Ah, buona giornata, grazie. Ah, ich spreche auch Italienisch. Das ist super. ඔන්න දැන් අපි ආපහු ජර්මනිට ඇතුල් වෙන්න හදන්නේ. දැන් ස්විට්සර්ලන්තෙන් දෙකේ දැක්ක නේද? දැක්ක නේද? එතන බෝඩර් එකේ චෙක් කරා අපිව. ඉතින් ඒ බෝඩර් පරීක්ෂාව බොහොම සුහද විදියට සිද්ධ වෙච්ච එකක්. ඉතින් ඒ බෝඩර් පරීක්ෂාව ඉතාම සුහද විදියට සිද්ධ වෙච්ච එක. හරි හොඳයි මේ මිනිස්සු. ඔන්න දැන් ආපහු හරියට මේ බෝඩර් එක බලමු. දැන් ඒ ස්විට්සර්ලන්තෙන් පිට වෙනකොට චෙක් කරා. බලමු ජර්මනිට ඇතුල් වෙනකොට සමහර ජර්මන් බෝඩර් පොලිස් එක ඉන්න පුළුවන් ඉස්සරහා. ඔන්න දැක්කද දැන් ජර්මනි. දැක්කද? දැන් ආපහු ජර්මනිට. දැන් මේ කීවෙනි වතාවද? තුන්වෙනි වතාවද? දෙවෙනි වතාවද? එඩින්ගට මතක නෑ නේ. ඔන්න දැන් ආපහු ජර්මනි අපි ඈ. දැන් මේ ජර්මනිය. දැන් මේ ජර්මනියේ තියෙන චූටි ගමක් ලොට්ස්ටෙටන් කියලා මේකට කියන්නේ. දැන් මේ අපහු කරන්නේ ලොට්ස්ටෙටන් කියන පොඩි ගම ජර්මනියේ තියෙන. දැන් අපි දෙපාරක් බෝඩර් ක්‍රොස් කරා. ඉතින් යනවා අපි කෙලින් පාරේ. යෙස්ටෙටන් කියන එකට. දැන් ලොට්ස්ටෙටන් ඊට පස්සේ යෙස්ටෙටන් එක මරු නම් දෙක නේද? මෙතින යෙස්ටෙටන් කියන පොඩි ගම. ආනේ චූටි ත්‍රිවිල් එක. මේ ත්‍රිවිල් දෙකක් දැක්කද? ලස්සන පොඩි ත්‍රිවිල් දෙකක්. ටික ක්‍රියාකාරී ගම. ටික සෙනග ඉන්නවා. ලස්සන කඩසාප්පු ටිකක් තියෙන දෙපැත්තේ. මේ තැපැල් නෝන. බඩු ගන්න ඇවිල්ලා පොලක් පොඩි පොලක් ෂූටි පොලක් නවත්තන්න කාලේ මදි මට පොළවල් වල නවත්තනත් හිතුවත් මේ අද මේ ගමන කෙරෙන්නේ වැඩ ගොඩක් තියෙනවා නැත්නම් ඒකයි මම නවත්තලා පෙන්නනවා මේ හරි දිහේ සීමාව දැන් ඔන්න අපි ජර්මනියේ දැන් ඔන්න තුන්වෙනි වතාවට මේ තමයි තුන්වෙනි බෝඩර් ක්‍රොසින් එක දැන් අපි ආපහු ස්විට්සර්ලන්තයට ඇතුළු වෙනවා මෙතනින් ජර්මනිය ඉඳලා මේක නම් බෝඩර් ක්‍රොසින් තියෙනවා මේ බෝඩර් පොයින්ට් එකක් තියෙනවා වහලක් ගහලා ඉස්සරහා පේනව නේද ඔයාලට එතන සාමාන්‍යයෙන් ආපහු අර කලින් වගේ නිලධාරී ඉන්න පුළුවන් නොඉන්නත් පුළුවන් මෙතන නම් කවුරුත් නැහැ වගේ Neuhausen am Rheinfall කියලා තියෙන්නේ ඊට පස්සේ ජර්මන් පැත්තේ නම යෙස්ටෙටන් මේ තියෙන්නේ දේශීය මඹුරු පොළ දැක්කද වැටෙනවා ස්විට්සර්ලන්ත කියලා ආපහු මේ විතර වැටෙනවා ඩක් ගාලා දැන් ආපහු ස්විට්සර්ලන්තේ දැන් මේ තුන්වෙනි එක තමයි මේ පැන්නේ Schaffhausen කියන ප්‍රාන්තේ නම තියෙන එතන බෝඩ් එකේ දැන් ඉන්නේ Neuhausen am Rheinfall කියන ගමේ ස්විට්සර්ලන්තේ දැන් අපි ඉන්නේ ස්විට්සර්ලන්තේ Schaffhausen කියන ගමේ ඒ ගමක් නෙවෙයි නගරයක් මේක Schaffhausen කියන්නේ කැන්ටන් එක අගනුවරක් Schaffhausen වල මම සිටි එක පෙන්වන්න නවතින්නේ නැහැ
මොකද මේ අපේ ගමේ මේ ගමන ගොඩක් දිග එකක් අද දවසේ ගොඩක් ප්‍රෝග්‍රෑම් තියෙනවා මගේ හදාගෙන. ඉතින් ඒ ඔක්කොම කරන්න වෙලාව නැති වෙනකොට ෂෆ්හවුසන් නගරේ පෙන්වන්න ගියොත් එහෙම ඔයගොල්ලන්ට. ස්විට්සර්ලන්තයේ පාරවල් වල වාහන එලවද්දි විශේෂයෙන් නගරවල මේ වගේ හරිම භයානකයි. කොයි මොහොතේ කැමරා වලට වදිනවද කියලා හිතා ගන්න බෑ. පොඩි අත්තරදීමක් වුණත් හැම තැනම කැමරාස් තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර ගිහිල්ලත් මාස 2-3ක් යනකම් ටිකක් හිතට බයයි කොයි වෙලාවෙ ගෙදරට දඩේක් එයිද කියලා. ඒක පොඩි දැන් අපි දැන් මේ බස් එකකට ඉඳ නොදී මම නැත්තම් මේ පදිකයන්ට දැන් ඉස්සරහා මේ පදිකේ මාරු වෙනවා. මේ පදිකයන්ට ඉන්න නොදී මම ගියා නම් ඒත් කැමරාවට වදින්න පුළුවන්. හැමතැනම කැමරා තියෙනවා. ඉතින් ඒ තරම්ම කල්පනාකාරීව තමයි වාහනේ එලවන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝත් කරන ගමන් ඔයාලට මේ කතන්දර විස්තර කියනත් ගමන් වාහනේ ගැන දඩ කන්න නැති වෙන්න පරිස්සම් වීමත් ඉතින් වෙනමම ගේමක් ඒක. දඩයක් ගෙව්වා නේද? ඔව් දැන් ගෙව්වා ඊයේ පෙරේදා කලින් අර ලිස්ටන්ස්ටයින් ටුවර් එකේදී පොඩි අත්තරදීමක් වෙලා හයි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩියෙන් ගිහිල්ලා යුරෝ 100 ගානක දඩයක් ගෙව්වා. ගෙදරට දඩය ඇවිල්ලා. ඉතින් ඔහොම තමයි ඔය වගේ දේවල් වෙනවා මේ විශේෂයෙන් ස්විට්සර්ලන්තේ හරහා යද්දී හැම කෙනෙක්ම අතිශයින් පරිස්සම් වෙනවා මේ කතාවට. හරියට පාරවල් බලා ගන්න ඕනේ. මොකද පාරක් මිස්සුනොත් එimhe ඊට පස්සේ ආයි හරවල එන්න වෙනවා. ඉතින් ලේසි නෑ, සරල නෑ වැඩේ. පට්ට ගේමක්. දැන් මේ රයින් ගඟ අයින දිගෙන් මම ආපහු යන්නේ. මේ තියෙන රයින් ගඟ. මෙතන මේ ළමයා පාර පනින්නත් දන්නේ නෑ. කල්පනාකාරී වෙන්න ඕන. නෑ. චූටි බබෙක් එක්ක පාර පනිනකොට නෑ කහිර තියුන්නේ නෑ නේද? දැන් අපි ඉන්නේ ස්විට්සර්ලන්තේ තාම. දැන් ආපහු අපි බෝඩර් පැනීමක් කරන්න හදන්නේ. බලන්න දැන්. දැන් මේ තියෙන මේ ඉර ආපහු බෝඩර් එක. ඒ කියන්නේ දැන් ජර්මනියට යන්නේ අපි. ආන දැක්කද? දැන් ජර්මනියට අතුරුනා හරියටම බෝඩර් එක ක්‍රොස් වුණා. දැන් ජර්මනියේ. දැන් මෙතන තියෙන විශේෂත්වයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ තියෙන කාර් පාක් එක. හරිද? දැන් ඔන්න මම මේ කාර් පාක් එකට දානවා. මේ කාර් පාක් එකේ මේ හරිය නැවැත්තුවාම අපි නිකමට හිතමු අපි එකක නවත්තමුකෝ. නෑ මෙතන. අට පාරක් දේශීමා මුර පොළවල් පහු කරන මේ අමුතු පාරේ තියෙන විශේෂම තැනක් තමයි මේ. දැන් මම ඉන්නේ ජර්මනියයි ස්විට්සර්ලන්තේ අතර තියෙන කාර් පාක් එක. මං හිතන්නේ ලෝකේ තියෙන එකම කාර් පාක් එක මේක තමයි. කාර් එකෙන් භාගයක් එක රටකටත් කාර් එකෙන් අනිත් භාගේ තව රටකටත් අයිති වෙන කාර් පාක් එක. දැන් මේ තියෙන්නේ මගේ කාර් එක. දැන් මගේ කාර් එකේ පිටිපස්ස පැත්ත තියෙන්නේ ජර්මනියේ. ඉස්සරහා පැත්ත තියෙන්නේ ස්විට්සර්ලන්තේ. එතකොට දැන් මේ ගෙදර තියෙන ස්විට්සර්ලන්තේ. හරිද? එතකොට මේ තියෙන මේ පැලෑටි ටික මේ ගස් ටික අයිති වෙන්නේ ජර්මනියට. දැන් මේ ටික ජර්මනිය. මේ වගාව ජර්මනිය. එතකොට අර දැන් ඈතින් ට්‍රැක්ටරයක් වගා කරන ඒ ජර්මනිය. දැන් මෙන්න මේ හරිය තමයි හරියටම බෝඩර් එක තියෙන්නේ. තේපේනවද මේ මං ඉන්න මේ හරිය හරියටම බෝඩර් එක. දැන් මෙතන මේ වෑන් එකක් තියෙනවා. වෑන් එකෙන් භාගයක් තියෙන්නේ ජර්මනියේ. භාගයක් තියෙන ස්විට්සර්ලන්තේ. එතකොට ඒ වගේම රටවල් දෙකටම අයිති වෙන බස් හෝල්ට් එකක් තියෙනවා. ඒ බස් හෝල්ට් එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ. ඉන්න මම පෙන්නන්නේ. මේ තියෙන්නේ හරියට මම මේ බෝඩර් එකේ අයින දිගේ යන්නේ. මේ වාහන වලින් භාගයක් තියෙන්නේ. මම එකේ මේ ෆෝන් එකෙන් ගහන ස්ක්‍රීන්ෂොට් එක මම මේ වීඩියෝ එකට දාන්නම් ඔයාලට බලා ගන්න. මොකද ඔයගලන්ට මේ දැන් මේක මේ ලයින් ඉරවල ඇඳලා නැති හන්ද ඔයාලට තේරුම් ගන්න අමාරුයි ඒක. මේ තියෙන්නේ ලෝකේ තියෙන එකම බස් ස්ටෑන්ඩ් එක වෙන්න ඕන. මේ බස් ස්ටෑන්ඩ් එකේ භාගයක් අයිති වෙන්නේ ජර්මනියට, භාගයක් අයිති වෙන්නේ ස්විට්සර්ලන්තයට. ඒක හරිම සුන්දර දේවල් මේවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩි කෙනෙක් නොහිතන වැඩි කෙනෙකුට හිතා ගන්න බැරි දේවල් මේවා. ඉතින් මේ තියෙන්නේ ඉම් රයින් කියන එක මේ බස් ස්ටෑන්ඩ් එක. මේ බස් ස්ටෑන්ඩ් එක මේ තියෙන්නේ දේශීමා බෝඩ් එක. මේ දේශීමා ගලක්. මේ ගලෙන් මාක් කරලා තියෙන දේශීමා එක මේ තියෙන්නේ පේනවද ඔයාලට? මේ තියෙන්නේ ගලෙන් මාක් කරලා තියෙන්නේ. දැන් මේ පැත්ත ජර්මනිය, මේ පැත්ත ස්විට්සර්ලන්තේ.
එතකොට මේ බස් ස්ටෑන්ඩ් එකේ මේ ලයින් ඔය තමයි ලයින් එක. දැන් මෙහෙම ලයින් එක බලන්න. මෙහෙම ලයින් එක බැලුවාම දැන් ඔයාලට පේනව නේද? දැන් බලන්න මේ ලයින් එකේ අර කාර් පාක් එක හරියට තියෙන්නේ. කාර් පාක් එකේ කාර් එකේ භාගයක් ස්විට්සර්ලන්තේ, කාර් එකේ භාගයක් ජර්මනියේ. ඉතින් ලෝක වැඩ සූදානම්ක තමයි මේ වගේ අමුතු තැන් හොයාගෙන එන්නේ. ඇත්තටම සුවිශේෂ තැන්. ඉතින් මේ බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ චූටි නිකන් චූටි දූපතක් වගේ කෑල්ලක. මේ බලන්න මේ පාර දෙපැත්තෙන් තියෙන මැද තියෙන පොඩි අර අපි රවුන්ඩ් බවුට් කියලා කියන්නේ ලංකාවේ නේද? මේ රවුන්ඩ් බවුට් එකක් වගේ එකක්. ඉතින් මේකේ මේ බස් ස්ටෑන්ඩ් එක රටවල් දෙකට අයිති බස් ස්ටෑන්ඩ් එකක්. වෙනස් එකක්. දැන් මේ ගෙවල් ටික ස්විට්සර්ලන්තේ අයිති වෙන්නේ. ඒතර මේ මහත්තයා මේ වගා කටයුතු කරන මහත්තයා ඉන්නේ ජර්මනියේ. එනේ මේ මොනවත් නැහැ පාරේ ඉරි ඇඳිල්ල නැහැ මොනවත් අර චූටි ගල විතරයි තියෙන්නේ බලා ගන්න. ඉතින් හරිම විශේෂ දේවල්. ඉතින් මේ අර මේ පාර මම තෝරගත්ත ඔයාලට පෙන්නන්න මේ වගේ පොඩි දුරකදී අටවතාවක් බෝඩර් එක එහාට මෙහාට ක්‍රොස් වෙන පාරක් මං හිතන්නේ ඔයාලා අහලත් නැති වෙති නේද? මේ තියෙන අපේ අරුම් පුදුම බස් ස්ටෑන්ඩ් එක. රටවල් දෙකකට අයිති වෙන බස් ස්ටෑන්ඩ් එක. මේ තියෙන්නේ දැන් මෙතන දැන් බලුවම හොඳට පේන කාර් පාක් එක පේනවද? මේ කාර් වල පව් දුප්පත් කාර් නේද? භාගයක් එක රටක තව භාගයක් අනිත් රටේ. Hallo. Hallo. Ich habe dieses Busbahnhof, Bushaltestelle ganz besonders gefunden. Ah, okay. Weil halbes gehört für Deutschland, halbes gehört für Schweiz. Ja, das stimmt. Wissen Sie das, ne? Ja, Stimmt's, ja. ne? Das ist unwahrscheinlich, ja? Krass, Ja, klasse. Und dann ich habe mein Auto hier parkiert. Eine Hälfte in Deutschland, eine Hälfte in der Schweiz. Genau. Das ist aber super, Ja, ne? das gibt Sachen. Ja. es Bei ist- uns im Dorf ist die deutsche Grenze durch das Haus. Durch das Haus auch, ne? Gekocht in der Schweiz und gegessen in Gegessen in Deutschland. Ja, durch die Küche. Ja, ist interessant. Das ist super, ne? Ja, ja. Weil ich bin aus Sri Lanka. Also sowas wie eine Insel können wir sowas nie erleben bei uns, ne? Ja, ja. Und Das hier ist aber super. Ist natürlich klein, oder? Ja, das ist klein, aber wunderbar. Aber ist schön hier. Ja, wunderschön, ja, ja. Also das ist sehr interessant. Ja, ja. Also Ade, Und für uns ist eure Weite interessant. alle weit Eure interessant. Fläche Ist Ja. für uns interessant in Sri Lanka. Also, ja, alle Fläche in Sri Lanka interessant für euch, weil das ist ganzartig, weil das ist was ganz Besonderes wie in Europa, ne? Ja, ja, genau. Aber in Wirklichkeit Sri Lanka wie eine Insel haben wir keine Grenze. Also darum, diese Grenzen sind sehr wichtig für uns. Ja, ja. Darum. Also, Ade, vielen Dank fürs. Vielen Dank, jawohl. Ja. දැක්කද බස් එකේ රීදුරු මහත්තයා හරි ලස්සන කතාවක් කිව්වේ. දැන් මේ බස් ස්ටෑන්ඩ් එකනේ මේ බස් ස්ටෑන්ඩ් එක භාගයක් ජර්මනියට භාගයක් ස්විට්සර්ලන්තෙට. සමහර ගෙවල් තියෙනවලු කුස්සිය තියෙන්නේ ජර්මනියේ කෑම කාමරේ තියෙන්නේ ස්විට්සර්ලන්තේ. එතකොට හරියටම කුස්සිය කෑම කාමරේ අතරින් බෝඩර් එක යනවා. එතකොට ජර්මනිය උයලා ස්විට්සර්ලන්තේ කනවා. නැත්තම් ස්විට්සර්ලන්තේ වෙලා ජර්මනිය කෑම කනවා. පුදුමයි නේද? හිතන්නකො නිකන් මේ වගේ හරි සුන්දර දේවල් මේවා. අපි ලෝකෙ හුඟක් වෙලාවට අපි නොහිතන දේවල්. ජර්මනියේ මේ කොටස ඉතාම විශේෂ එකක්. දැන් මේ පොඩි කෑල්ලට කියන්නේ බුසින්ගන් කියලා. මේ බුසින්ගන් කොටස විශේෂ වෙන්නේ ජර්මනියෙන් පිට තියෙන ජර්මනියට අයිති එකම කොටස මුළු ජර්මනි කියන විශාල රටක් වල දන්නවා. ජර්මනියට අයිති නමුත් ජර්මනියෙන් පිට තියෙන එකම කොටස තමයි බුසින්ගන් කියලා කියන්නේ. ඉතින් දැන් අපි මේ මම මේ බුසින්ගන් කියන ගම නැත්නම් නගරේ දක්වා තමයි මේ යන්නේ වාහනේ ලවගෙන. මේ බුසින්ගන් කියන තැනට ගිහිල්ලා මම කියන්නම් මොන තරම් විශේෂද මේ බුසින්ගන් කියන ගම කියන්නේ. දැන් මේ ඇතුළේ වෙන්නේ බුසින්ගන් කියන ගමට. මේ ඉස්සරහා ගහලා තියෙන බුසින්ගන් කියලා. දැකලා මේ වාහනේ ඉස්සරහා කාර් එක මං එනකන් නවත්තන් හිටියා. මොකද මට තමයි මූලිකත්වය දෙන්න ඕන. මූණටම ඇවිල්ලා නවත්තගෙන රණ්ඩු කරන්නේ නැහැ. වේලාස නැහැ නවත්තන් ඉන්නවා. දැන් මෙතන ඉස්සරහින් වාහනයක් ආව නම් මම තමයි එයාට ඉඩ දෙන්න ඕන. ඒක සාමාන්‍ය මේ බෝඩ් ගහලා නැහැ මොනවත්. නමුත් ඒක සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදායවල දැනන් ඉන්න ඕන යුරෝපේ වාහනවල වද්දි.
දැන් අපි ඉන්නේ ඔන්න අපි බුසිගන් සෙන්ටර් එක. මම මම මේ බුසිගන් වල නවත්තලා මම පෙන්නන්නම් මේකේ තියෙන විශේෂත්වය. ස්විට්සර්ලන්තේ රට ඇතුලේ තියෙන ජර්මනිට අයිති බුසිගන් ගමේ හරහා මේ යන්නේ මම. මේ තියෙන මේ බුසිගන් ගමේ ගොඩනැගිලි. එතකොට මෙතන ස්විස් කොඩියයි ජර්මන් කොඩියයි දෙකම තියෙනවා. පොඩ්ඩක් සිටි සෙන්ටර් එක වගේ තැන මෙතන. මොකද මේ රටවල් දෙකටම අයිති නිසා. මේ තමයි බීසිගන් කියන ගමට ඇතුල් වෙන තැන. මේ බීසිගන් කියන ගම විශේෂ වෙන්නේ ජර්මනියේ අයිති වුණාට තියෙන සම්පූර්ණ ස්විට්සර්ලන්තේ ඇතුලේ. මම මේක සිතියමක් දාන්නම් වීඩියෝ එකේදී ඔයාලට පැත්තෙන් සිතියමක් දාන්නම්. මම එතකොට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ස්විට්සර්ලන්තෙන් වට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ බෝඩර් තියෙන කාලෙත් ඒ කියන්නේ දැන් මීට අවුරුදු 20කට විතර කලින් මේ දේශීය පරීක්ෂාවන් සිද්ධ වුණානේ. සිද්ධ වෙන කාලෙත් මේ කොටසට එන්න පුළුවන්කම ලැබුණේ ස්විස් වීසා තියෙන කෙනෙකුට විතරයි. එහෙනම් අපි හිතමු ජර්මනියේ ඉඳලා ස්විට්සර්ලන්තෙට වීසා නැති කෙනෙක් නම් දැන් අපි හිතමු මම කියලා මම ලංකාවේ ඉඳලා මට ජර්මන් වීසා එකක් තියෙනවා. නමුත් මට බීසිගන් වලට එන්න ඕන. මට එන්න විදිහක් නැහැ. මට ස්විට්සර්ලන්තෙට වීසා එකක් නැත්තම්. ඒ කියන්නේ මම ස්විට්සර්ලන්තෙට ඇවිල්ලා ස්විට්සර්ලන්තේ හරහා තමයි බීසිගන් වලට එන්න ඕන. ඉතින් ඒ නිසා ඒ කාලේ බීසිගන් ජර්මනියට අයිති වුණාට බීසිගන් වලට එන්න පුළුවන්කම ලැබුණේ ස්විට්සර්ලන්තෙටත් එන්න පුළුවන් ආට විතරයි. ඉතින් ඒක හරිම විශේෂ සිද්ධියක්. නමුත් දැන් ඉතින් අර දේශ සීමා ඇරලා නිසා ෂෙන්ගන් සිස්ටම් එක නිසා අපිටත් එන්න පුළුවන් ඕන කෙනෙකුට එන්න පුළුවන්. දැන් මට මෙහි පදිංචි කෙනෙක් හන්ද මට කොහොමත් එන්න පුළුවන්. නමුත් ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර වෙනස්. මේ තියෙන්නේ බීසිගන් කියන නගරේ ඇතුළේ තැන බලන්න ලස්සන මල් තියලා නේද? හරි ලස්සනයි. අන්න මගේ කාර් එක පිටිපස්සේ තව කාර් ගොඩක් නවත්තලා. මම බය නැවැත්තුවේ ඒක. මම හිතුවා මට දඩයන් ලියන්න ඇවිල්ලාද කියලා. අපේ බෝඩර් ක්‍රොසින් වීඩියෝ එකේ තවත් විශේෂ තැනක් මේ මං දැන් අපි අර රටවල් දෙකටම අයිති කාර් පාක් එකේ හිටියා. ඊට පස්සේ බස් හෝල්ට් එකේ හිටියා. බස් ඩ්‍රයිවර් මහත්තයත් එක්ක කතා කරා. ඉතින් දැන් මම මේ පෙන්වන්න හදන්නේ මේ බුසිගන් කියන තැන මොන තරම් වැදගත්ද කියන එක ජර්මනිය කියන රටට. ඒ ජර්මනියට විතරක් නෙවෙයි ස්විට්සර්ලන්තයටත් වැදගත් තැනක්. ඉතින් මෙන්න මේ තියෙන බුසිගන් පිළිබඳව තියෙන විස්තර මේවා ටික. හරිද? මේ බුසිගන් සම්බන්ධ විශේෂයෙන්ම මේ බුසිගන් වාහනේ නම්බරේ පවා ජර්මනියට විශේෂ එකක්. يعني මේ බිසිගන් කියලා දැන් මේ ඉතන පේනවනේ මේ තියෙන්නේ මේක නම් ස්විස් කාර් එකක්. දැන් මේ තියෙන බිසිගන් වාහනයක්. එතකොට මේ ජර්මනිය පුරා ඕනම තැනක මේ BUS නැත්නම් U කියන එක U කියලා කියන්නේ මේකට BUS කියන ඒ නම්බරේ හරි ලේසි නේද? ඒ 77 ෂා ඒක මම දැන් දැක්කේ. ඒක මරුවේ. මේ ඊට පස්සේ ඒ බිසිගන් කියන එක ඒ තරම් විශේෂයි ජර්මනියට. ඉතින් මේ තියෙන්නේ මේ සම්බන්ධ විශේෂ දේවල් ගොඩාක් දේවල් තියෙනවා කියලා. මම මේ සේරම වලට කියන්නේ නැහැ. නමුත් එක දෙයක් පෙන්නනවා මම. ඒ තමයි මෙන්න මේක. මෙතනින් බලන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේක. මේ පේනවද? මේ ශ්වයිට්ස් කියලා කියන්නේ ජර්මන් භාෂාවෙන් ස්විට්සර්ලන්තෙට. මේ තියෙන මේ සුරිච් එයාපෝට් එක මේ පැත්තේ තියෙන්නේ. මේ තියෙන ජර්මන් කොඩිය කළු රතු කහ. එතකොට මේ කොටස තමයි ජර්මනියට අයිති. දැන් මේ පේනවද සම්පූර්ණ වටෙන්ම තියෙන්නේ ස්විට්සර්ලන්තේ. ඒක මේකේ ඊට වැඩිය හොඳට පේනවා. දැන් මේකේ. දැන් මේ තියෙන ස්විස් කොඩිය. හරිද? මේ පැත්ත ස්විස්. මේ පැත්ත ස්විස්. මේ පැත්ත ස්විස්. මේ පැත්ත ස්විස්. මේ ඔක්කොම ස්විස්. මේ කෑල්ල විතරක් ජර්මනිය. හරිද? දැන් එතකොට අපි මේ කාර් පාක් එකේ දැන් අර නැවැත්තුවේ මෙන්න මෙතන. මම කාර් පාක් එකේ නැවැත්තුවේ මොනවාද මේ රටවල් දෙකටම අයිති. ඒ මෙන්න මෙතන. දැන් මේ පාර දිගේ තමයි මම මේ පල්ලෙහාට ආවේ. දැන් ඉන්නේ මේ නගරේ. දැන් මම මෙතෙන්ට ආව විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න ඕන හන්දයි මේ ඒරියා එක මට පෙන්වන්න ඕන හන්දයි. ඉතින් මෙතනක් තියෙනවා මේ වෙනමම බිසිගන් කියලා ගහලා මේ රතු පාට චූටි කොටුවක් තියෙන්නේ. ජර්මනිය උඩ තියෙනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ ස්විට්සර්ලන්ත මේ බිසිගන්. ඉතින් බිසිගන් කියන තැන ගොඩක් විශේෂ වෙන්නේ ඔන්න ඔය හේතු නිසා. ඉතින් මං හිතන්නේ ලංකාව විතරක් නෙවෙයි ජර්මනිය ස්විට්සර්ලන්තය කියන රටවල් දෙකේ ජීවත් වෙන අපේ ලංකාවේ අය වුණත් මේ බිසිගන් ගැන විශේෂත්වයේ දැනන් ඉන්නේ නැති අය ඇති ඕන තරම්. දන්න අයත් ඇති, නොදන්න අය ඇති. ඉතින් නොදන්න අයට මේක විශේෂයි. ඒක වෙනස්. දැන් මෙතන උදාහරණයක් මේ කණුව පවා ඒගොල්ලෝ මේ පොඩි කණුවක්. මේ කණුව පවා ඒගොල්ලෝ ජර්මන් කොඩියේ පාට තමයි කණුවේ තියෙන්නේ. මේ බලන්න. මේ කණුවේ තියෙන ජර්මන් කොඩිය පාට. ඒ ජර්මන් කොඩිය පාට මේ දාලා තියෙන්නම දැන් මේ කොටස ජර්මනියට අයිති කියලා පෙන්වන්න. ලස්සනයි නේද?
විශේෂයි නේද? දැන් අපි ආයෙත් දේශ සීමාවක් මාරු වෙන්න හදන්නේ. මේ මාරු වෙන්නේ 5 වෙනි වතාවට. මේ 5 වෙනි බෝඩර් ක්‍රොසින් එක ඉස්සරහට එන්නේ. මේ 5 වෙනි එක 6 වෙනි එක හරි විශේෂයි. 5 6 අතරේ දැන් අපි යන්නේ ස්විට්සර්ලන්තෙට. දැන් ජර්මනිය ඉඳලා දැන් මේ තාම ජර්මනිය මං ඉන්නේ. මේ බයිසිකල් කට්ටිය ඉන්නේ ජර්මනියේ තාම. ඔන්න දැන් මෙතනින් එහා පැත්ත ස්විට්සර්ලන්තේ. හරිද? මෙතනින් එහා පැත්ත ස්විට්සර්ලන්තේ මේ පේනවද බෝඩර් එක? දැන් ඔන්න මේ කොටස අයිති වෙන්නේ ස්විස් වලට. ඊට පස්සේ පොඩි වෙලාවකින් ඒ කියන්නේ මීටර් මේ බයිසිකල් කට්ටිය නිසා හරි පරිස්සමෙන් යන්න ඕන. මොකද මේ කහ ලයින් එක තියෙන ඒගොල්ලන්ට මූලිකත්වයේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක දිහා බලන්න. මේක පේනව නේද? මේක දැන් ස්විට්සර්ලන්තයට අයිති මේ කොටස. දැන් ඔන්න ආපහු අපි ස්විට්සර්ලන්තෙන් ජර්මනියට යනවා. දැන් ඒතරම් ස්විට්සර්ලන්තයට අයිති වෙනවා කියලා කෑල්ලක් එතන තිබුණේ නැහැ. නමුත් දැන් මෙතනදී බලා ගන්න පුළුවන්. අපි බුසින්ගන් වල හිටියේ ජර්මනියේ. දැන් මේ ස්විස් කොඩිය මෙතන තියෙනවා. දැන් ආපහු ජර්මනියට ඇතුළු වෙනවා. ඒ කියන්නේ ස්විස් වලට ඇවිල්ලා තමයි ආපහු අපි ජර්මනියට ඇතුළු වෙන්නේ. මේ තියන්නේ ඔන්න ආපහු ඇතුළු වෙන තැන. එන්න මම මෙතන නවත්තන්නම්. මෙතන මම පොඩ්ඩක් ආපහු නැත්තු ඔයාලට පෙන්වන්න විශේෂයෙන්ම දැන් මේ පේනේ ඔන්න දැන් අර කොළපාට සුදු පාට වෑන් එක දිහා බලන් ඉන්න. ඔයාලට ඈත පේනවද දන්නේ නැහැ. ඒ වෑන් එක අර එහා පැත්තේ කණුවෙන් එහා පැත්තට ගියාම ඒක ජර්මනිය. හරිද? එතකොට මේ චූටි කොටසක් තියෙන්නේ ස්විට්සර්ලන්තයට අයිති. මේ තියෙන්නේ ස්විට්සර්ලන්තේ දේශ සීමා මුරපොළ. මේකේ තියෙනවා ඒ කියන්නේ ඒ කාලේ හැටියට දැන් ඒක දේශ සීමා නෙවෙයි. දැන් මෙතන ගහලා තියෙන්නේ මෙතෙන් ඩර්ෆ්ලින්ගන් ලාග් සොල් වෙන ස්විස් කොඩියත් එක්කලා මේ තියෙන ස්විට්සර්ලන්තේ. නමුත් මේවා දැන් අර හුඟක් බෝඩ් එහෙම නැහැ. බෝඩ් ගලවලා මොනවත් කරලා නැහැ. දැන් මෙතනත් කලින් ඩොයිච්ලන්ඩ් කියලා ගහලා තියෙන බෝඩ් එකක්. දැන් මගේ ගාව පරණ ෆොටෝ එකක් ඇති මීට කලින් වතාවක් ආපු වෙලාවක මෙතන ඩොයිච්ලන්ඩ් කියලා බෝඩ් එකක් ගහලා තියෙන එක. නම් මේ ඩොයිච්ලන්ඩ් කියන බෝඩ් එකවත් දැන් නැහැ. මේ ඩොයිච්ලන්ඩ් කියලා කියන්නේ ජර්මනියටනේ ජර්මන් භාෂාවෙන්. එතකොට මෙතන මේ අර කණුව විතරයි තියෙන්නේ. මේ බලන්නකෝ. බෝඩ් එක ගලවලා ඉස්සර මෙතන බෝඩ් එකක් තුන බුන්ඩස් රිපබ්ලික් ඩොයිච්ලන්ඩ් කියලා රවුමක් එක්කලා ඒ බෝඩ් එක දැන් නැහැ. ජර්මන් කොඩියත් එක්ක තියෙන කණුව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම මේ රටවල් දැන් එකතු වෙලා. ඒ කියන්නේ අර නිල වශයෙන් දැන් අපි හිතමු අපි ගාල්ල දිස්ත්‍රික්කේ ඉඳන් මාතර දිස්ත්‍රික්කයට යනවා නැත්නම් කළුතර දිස්ත්‍රික්කේ ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයට යනවා නම් දිස්ත්‍රික් සීමාවේ ලොකුවට කතන්දරයක් නැහැනේ. දිස්ත්‍රික් සීමාවේ ලොකු කතන්දරයක් නැති වුණාට එහෙම සීමාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ දේශ සීමාවල ලොකු කතන්දරයක් නැති වුණාට දේශ සීමා කියලා තියෙනවා. මේ මිනිස්සු එහාට මෙහාට යන නිදහසේ යනවා. නමුත් මේ හැම එකකම දේශ සීමා එතකොට මේ ගෙවල් වල විශේෂයෙන්ම දැන් එතන මේ තියෙන ගෙවල් මේ තියෙන ගෙවල් මෙතන පේනවද ගෙවල් කීපයක්. දැන් මගේ කාර් එක නවත්තලා තියෙන හැපැත්තේ. මේ ගෙවල් 3-4 අයිති වෙන්නේ ස්විට්සර්ලන්තෙට. නමුත් දැන් මං ඉන්නේ ජර්මනියේ. දැන් මේ ඉන්නේ මම මේ පය ගහලා ඉන්නේ ජර්මනියේ කොටසේ. නමුත් අර ගෙවල් කීපය අයිති වෙන්නේ මගේ කාර් එක තියෙන ස්විට්සර්ලන්තෙට. ඉතින් මේ විදිහට තමයි මේ වෙන්නේ. දැන් මට මේ පාරේ යන්න ඕනුනේ මෙන්න මේ විශේෂත්වයන් ටික පෙන්වන්න. දැන් අපි මේ 5 පැන්න 6 පැන්න. තව ක්‍රොසින් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අපි යමු එහෙනම් බලන්න එකත්. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ තවත් ගොඩක් විශේෂ දෙයක්. ඒ කියන්නේ හරියටම දේශ සීමා ලයින් එකක් උඩ දේශ සීමා පිළිබඳව සංවේදීතාවයේ තියෙන වාහනයක් කරකැවුවොත් ඒ වාහනේ ඩිස්ප්ලේ එකේ මොනවද එන්නේ කියලා. ඔන්න බලන්න මේකත් මාර ජෝක් එකක් ඈ. ඔන්න මම නවත්තපු තැන ඉඳලා හරියටම ස්විස් පැත්තට බෝඩර් එකට ආවා. බෝඩර් එකට ආව ගමන් මේ ස්විට්සර්ලන්ඩ් කියන එක වැටෙනවා. ඊට පස්සේ ඒ බෝඩර් ලයින් එකෙන් මම කරේ පොඩ්ඩක් රිවර්ස් එකට අරගෙන වාහනේ කරකැවුව ජර්මන් පැත්තට. ඒකට වාහනේ මූණත යන පැත්ත පටගාලා ඒ තාක්ෂණය දන්නවා. එතකොට මූණත ජර්මන් පැත්තට දැම්ම ගමන් ජර්මන් කියලා වැටෙනවා. දැන් ජර්මනියට ආවා. දැක්කද? එන චූටි තැන පොඩි තැන වුණත් ඒගොල්ලෝ දේශ සීමාව හරියටම දන්නවා. දැන් ජර්මනිය ආපහු. දැන් මේ ක්‍රොස් කරේ 6 වෙනි බෝඩර් එක. ඉන්නවද නෑ? නෑ නේ නවත්තලා.
මේ තියෙන 7 වෙනි චෙක් පොයින්ට් එක. දැන් මෙතන ආපහු බුන්ඩස්රෙපුබ්ලික් ඩොයිච්ලන්ඩ් කියලා ගහලා තියෙනවා පැහැදිලිව. බෝඩර් පාරේ යන ගමන් අමුතු කඩයක් දැක්කා. මේ ටෙඩි කියන එක හුඟක් මම ඇඩ් එක දැක්කා මේ ටෙඩි කියන සුපර් මාකට් එකේ බඩු ඩිස්කවුන්ට් කියලා. ඒ කියන්නේ හැම එකක්ම හුඟක් බඩු යුරෝ 1යි කියලා. ඉතින් අපි නිකන් කඩේ ඇතුළට ගිහිල්ලා බලමු. දැන් ඔයාලට බලන්නත් එක්කලා අපේ ඊටත් මොනවා හරි ගන්නත් එක්කලා මොනවද මේ යුරෝ එකට දෙන්නේ? ඩිස්කවුන්ට් කඩේක මොනවද තියෙන්නේ කියලා යුරෝ එකක් කියලා කියන්නේ මෙහි හැටියට ඉතාම පුංචි ගාණක්. ඔයාලා දන්න යුරෝ එකක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් මාරු වෙද්දි රුපියල් 240ක් වගේ වුණාට යුරෝපේ හැටියට නැත්නම් ජර්මනි හැටියට යුරෝ එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි රුපියලක් වගේ හිතන්න පුළුවන් ගාණක්. මේ ස්ටේපරයක් යුරෝ එකයි. මේ වානි ස්ටේපරයක්. ඉතින් ගන්න. ගෙදර තියෙන. ගාණ්ඩානේ ඔන්න. ඉතින් යුරෝ 1ටයි 2ටයි වගේ පොඩි ගණන් වලට තමයි බඩු තියෙන්නේ. බලමු. මේ බඩු දාගන්න කූඩයක් නෑ නේද? උඩ නැද්ද? කූඩ පේන්නේ නැහැ නැතනත් නෑ. දැන් මේ වාහන මේ ලංකෙමේ වාහන කුස්සියට අවශ්‍ය වෙන මේ කෑලි කීයක් තියෙනවද බලන්න 10ක් විතර තියෙන යුරෝ එකයි නෝ 10ක් තියෙන යුරෝ එක 12ක් තියෙනද මේ වාහන කොච්චර අවශ්‍ය වෙනවද හට්ටි වලන් හොදන්නේ ඊගාවට මේවා එහෙම මේ වගේම ගෙදර තියෙනව නේද ලංකේ මේක මේවා හොඳයි මේවා හයිය නේද වැඩි හොඳ මේවා දොකද පාවිච්චි ගන්න පුළුවන් නේද අපි කඩෙන් කොහොමද ගන්න ඕනේ ඒවා නැද්ද ජර්මන් කොඩියක් තියෙනනේ ජර්මන් කොඩියක් ගමුද? ඔය මේකත් එක්ක ගන්න. ජර්මන් කොඩියකුත් ගමු. මේකත් යුරෝ එකයි නේද? මොනවද මේ? මේකත් ගන්න. හරිම ෂෝ. ගොඩක්ම මේ පොඩි ගණන්. ලංකී මේ මොනවද? ඩස්බින් ඔය ලොකු එක ඕක වැඩන්නේ ඕක පාවිච්චි 10 130ද ලොකු දෙයක් 65 තමයි ඕක 65 මේ බෑග් එහෙම යුරෝ එකයි නෙමෙයි මේ බෑග් උත් යුරෝ එකයි දැන් මේ තියෙන කඩේ ඇතුලේ මේ මිල ගණන් ගහලා තියෙන බඩු වල කොහොම චූටි බඩු තියෙන්නේ හරි සුන්දර පොඩි බඩු එන්නේ හරි පොඩි ගණන් මේවා අනේ යුරෝ 3යි මේක චුටි බෝට්ටු අනේ අම්මේ ලල් ලස්සනයි මේ අනේ බුදු සාදු කෙනෙක් ඉන්නවා ගන්නකෝ ඔක්කොම විසිතුරු බඩු තියෙන්නේ සම්පූර්ණ විසිතුරු බඩු මේ කොලරෝල් එහෙම අම්මෝ අපේ ඔය ඉස්කෝලේ ළමයි එහෙම ඉස්කෝල වලට මේ වගේ ඕන වෙනව නේද? එහෙම ළමයි આવත් පිස්සු වැඩේනේ. මේ වගේ පටි එහෙම නෙතුට ඕන වෙනව නේද? නූල්ද? නෑ නෑ පටි ඔය එක කැරලි හදන්නේ මේ වගේ හදන්නේ මේව හදන්නේ. මේ තව જાතියක්. ඒයක්ද මේ? මේකට ඔක ලස්සනයි. මේක එකක් ඇති මොකද? එයාගේ පෙට්ටියක් තියෙනවා. තියනවාද ඒවා? හා හා. ගාන තව තියනවා. ටට්ටක් ගාලා ඉක්මන් කරන්න පොඩ්ඩක් ඈ. මේ සුදන් ලස්සනයි. ඒකනේ එන්න හරි ලස්සනයි. ඒ යුරෝ 15 බුදු පිළිමේ. මේකත් ලස්සන එකක් මේ යුරෝ 10යි. ඒ ලංකේ මේකේ ලස්සන බලන්නකෝ මේ. යුරෝ 10යි නේ යන්නේ. මේකේ හොඳට තියෙන්නේ. දන්නේ. අමුතු මේකක් ගමුද? බෝනම එක අමුතු මේක මම කවදාවත් දැකලා නැහැ මේකක්. සෙල්ලම් බඩු ළමයි හරිම අඩු ගණන් මේ පොඩි ගණන් මේ ඔය යුරෝ 5යි මේක. අන කොච්චර දේවල් ගොඩක් තියෙනවද මේක ඇතුලේ කියලා. අම්මෝ මේ කඩේ නම් වෙනම මේ කඩේට ආවත් වටිනවා. ඒ තරම් බඩු තියෙනවා. මේ පාර එහෙම මේක යුරෝ 5යි මේ හෙලිකොප්ටරේ මේක. ඉතින් මේ යුරෝපේ හැටියට හරි අඩු ගණන්. මේ තියෙන කැටයක් ලස්සන. සල්ලි එකතු කරන්න. හැබැයි සල්ලි ගන්න අපෝ බින්දින් හිතෙන්නේ. මේ තියෙන තවත් චූටි ඩයරි වගේ ඒවා පොත්පත්. එහෙම 1.50යි පොඩි ඩයරි මේ හරිත් තියෙන ඔක්කොම පොතපත ළමයින්ට ෆයිල් වගේ ඒවා මේ හරිත් තියෙන මේ වගේ ඒවා
මේ ඔක්කොම යුරෝ එකයි. මේ බලන්න මේ ප්ලැටිනම් සෙට්. මේ ෆෑන් සෙට් එකක් තමයි. මාකප්පෙන් සෙට් එක යුරෝ එකයි. මේක කුස්සියට වැදගත්. අමුතු කඩයක්. අමුතු දේවල් තියෙන අමුතු කඩයක්. හැංග මේවා. බලන්නකො මේක කීයක් වෙනවද කියලා හැංග. යුරෝ 2යි. තියෙනවා. ඒක වටිනවනේ. ඒකනේ. පට දෙහින් ගන්නවද? විතරද තියෙන්නේ. අර කම්බි එක නැද්ද? කම්බි එක තියෙන මේ තියෙන. මේ තියෙන යුරෝ 1යි කම්බි එක. හැබැයි 2යි තියෙන්නේ. එකක 3ක් තියෙනවා. මොකද කරන්නේ? ඔක් ගන්නද මේක ගන්නද? ඉතින් බර නෑ නේද? මේක බර නෑ. ඔව් ඒ පාට දෙහින් ගන්න එහෙනම්. තමයි දුන් තියෙන ගොඩාක් ඒක. ඒකනේ. ඒවත් ගන්න. ඒක මන් අතේ තියාගන්නකො. හරි. අත්නේ. බලන්න තව ගන්න දෙයක් තියෙනවද? හිතා ගන්න බැරි දේවල් තියෙනවා. එහෙනම් ඇත්තට මේ වගේ කඩේකට ආවම සල්ලි විදන් වෙනව දැනෙන්නේ නෑ. චූටි ගණන් වුණාට එකතු වුණාම අන්තිමට ලොකු ගාණක්. Hallo. Hallo. Ein bisschen viele Sachen. Sie müssen mir bitte alles rausgeben. Die Sachen raus. Ah ja, so. Wie soll ich machen das? Also das, was schon raus? Ja, was schon? Na, das ist nicht, das ist mein Geldbeutel. Oh ja. Nicht meine, sondern meine Frau, weil sie durfte nicht hier sein, ne? මේ තියෙන ඊළඟ බෝඩර් ක්‍රොසින් එක දැන් මේ ජර්මනි ඉඳලා ස්විට්සර්ලන්තට ඇතුළු වෙන තැන මේ. මේක කස්ටම් මේ එකක් නෑ. දැන් මේ ඇතුළු වෙන දැක්කද? ස්විට්සර්ලන්ත වලට ඇතුළු වුණා මේ. පේනවද වැටෙනවා? දැන් ඒ කියන්නේ දැන් 7 වෙනි වතාවට අපි බෝඩර් එක ක්‍රොස් කරා. දැන් ඉන්නේ ස්විට්සර්ලන්තේ. හරි පුදුමයි නේද? ඒක හිතා ගන්න බැහැ නේද? ඇත්තටම වෙන වාහනේ වැටෙනකොට තමයි තේරෙන්නේ මේ වෙන රටකට ආවා කියලා. දැන් මේ බෝඩර් එකම පේනවනේ. බෝඩර් එක පහුණා. දැන් ස්විට්සර්ලන්තේ. දැන් අපිට මයිනාව් මල්දූපතට යන්න අපිට තියෙන තව දැන් එක පොයින්ට් එකයි පයින්න තියෙන්නේ. නමුත් ආයේ එතන දේශ සීමාව එතන තියුණාට කස්ටම් ඒ කියන්නේ මේ ඉමිග්‍රේෂන් මුරපොළ තියෙන්නේ මේ ළඟ ඉස්සරහා. ඒක නිසා තමයි මේ සෝල් කියලා ගහලා තියෙන්නේ බුක් කියලා. මුරපොළක් ඒ කියන්නේ මුරපොළක් තියෙනවා නම් එහෙම මුරපොළක් තියෙන පාටක් පේන්නේ නැහැ. දැන් මේ බුක් කියන ගමේ ඉන්නේ. ස්විට්සර්ලන්තයට ඇති බුක් කියන ගම මේක. බුක් කියලා කියන්නේ පොත. ගමේ නම පොත. නෑ මුරපොළක් නෑ. දැන් අපි 8 වෙනි වතාවට බෝඩර් ක්‍රොස් කරනවා. ඒ කියන්නේ ස්විට්සර්ලන්ත ඉඳලා ජර්මනියට. මේ තමයි මේ පාරේ බෝඩර් ක්‍රොස් කරන අන්තිම වතාව. මොකද ඊළඟට ජර්මනිය අපි යන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. මේ තියෙන ජර්මනියේ චෙක් පොයින්ට් එක. එතන පරීක්ෂණ නිලධාරීන් ඉන්නවද නැද්ද කියලා මට පේන්නේ නැහැ. ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඉතින් පේන්නේ නැහැ මෙතන කවුරුවත්. මෙතනත් නැහැ එහා පැත්තෙත් නැහැ. දැන් අපි මේ ඇතුළු වෙන්නේ ජර්මනියට. දැන් මේ දැක්කද ජර්මනි කියලා වැටුණා මේ. දැක්ක නේද? දැන් අපි ජර්මනියට ඇතුළු වුණා අපහු. දැන් මේ ඇතුළු වීමෙන් පස්සේ මම ආයි බෝඩර් දැන් 8 පාරක් බෝඩර් මාරු වුණා. ඉතින් මං හිතන්නේ ඇත්තටම විශේෂයි මේක. දැන් අපි බලමු ඊළඟට යන්නේ කොහෙද කියලා. අපි නැවතන් ගත්ත හෝටලේ ඉඳලා පිටත් වෙලා 8 වතාවක් බෝඩර් වලින් එහාට මෙහාට ගිහිල්ලා දැන් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න ඒ කියන්නේ මල්දූපතට යන්න යනවා. කොන්ස්ටන්ස් කියන ටවුන් එකේ තියෙනවා හරිම ලස්සන මල්දූපතක්. අපි ඒකත් බලන්න යමු. අපි දැන් කොන්ස්ටන්ස් වලට යනකම් ලොකු අතරමැද ට්‍රැෆික් එකකට අහු වුණා. ඇත්තම කියනවා නම්
කොන්ස්ටන්ස් කියලා කියන්නේ ජර්මනියේ ස්විස් දේශ සීමාවේ තියෙන වැදගත් නගරයක්. ඉතින් මයිනව් දූපත වගේ ලස්සන සංචාරක මර්මස්ථාන තියෙන තැනක්. ඉතින් ඒ නිසා සංචාරකයෝ ගොඩාක් පිරෙනවා. විශේෂයෙන් අද සෙන්සුරාදා දවසක්. ඒ නිසා ගොඩක් සෙනග යනවා. මම දැන් පෙන්නන්නම් මේ හයිවේ එක තියෙන ට්‍රැෆික් එකක්. මේ ට්‍රැෆික් එකේ තියෙන පට්ට විශේෂත්වයක්. ඔන්න බලන්න. දැන් බලන්න මේ ට්‍රැෆික් එක දැන් ලයින් දෙකකටනේ තියෙන්නේ මේ හයිවේ එකේ මෙහෙම හයිවේ එක මේ. හයිවේ එකේ නමුත් මැද හිස්. ඔයාලට පේනවද මැද හිස් තියාගෙන දැන් මේ මං ඉන්න පැත්තේ උඩරිම වමට වෙලා යන්නේ. එහා පැත්තේ ලයින් එක උඩරිම දකුණට වෙලා යන්නේ වාහන පොලිම. මේ මැද හිස්ව තියන් ඉන්නේ ඇයි? ඒක ඒ විනය හා කෙලිම කිසිම නීතියක් නෙවෙයි ඒක. ඒක සම්පූර්ණ විනය හදිසි කෙනෙකුට ඇම්බුලන්ස් එකකට වගේ දෙයකට පොලිස් වාහනයකට වගේ දෙයකට යන්න ඕනුනොත් තමයි මේ මැද ලයින් එක හිස්ව තියන් ඉන්නේ. ඒ කියන්නේ හැම කෙනෙක්ම ඒක ස්වභාවිකවම ඒගොල්ලෝ දන්න මැද ලයින් එක හිස්ව තියන්න ඕන කියලා. බලන්න කිසිම කෙනෙක් මැදින් රින්ගන්න යන්නේ නැහැ මේ මැදින් රින්ගලා ඉක්මන් කරලා යන්නේ නැහැ කවුරුවත්. තේරුණාද? ඉතින් බලන්න ඒක මොනතරම් විනයක්ද කියලා. ඒතකොට මෝටර් සයිකල්ට වේගෙන් යන්න ඕන නම් ඒගොල්ලන්ට මේ හරහා ක්‍රොස් කරලා යන්න පුළුවන්. ඉතින් ජර්මනියේ හුඟක් පාරවල දකින්න තියෙන හයිවේ ට්‍රැෆික් වල දකින්න තියෙන ඉතාම විශේෂ දෙයක් තමයි මේ ට්‍රැෆික් එකකදී මැද ලයින් එක හිස්ව තියාගන්න එක. සාමාන්‍යයෙන් අපිට නම් ගොඩක් අවුල් හිතනකොට නේ හයිවේ එකේ නන් නෙවෙයි සාමාන්‍ය පාරක උනා නම් මැද හිස් තිබ්බනම් ත්‍රිවීල් ඔක්කොම තියෙන මැද නේද? කීකරට මේ බලන්න මේ මෝටර් සයිකල් කට්ටිය ටික මේ බලන්න. මේගොල්ලන් ලේසිනේ යන්න. දැන් මේ මැද හිස් තියෙන නිසා ඒගොල්ලන්ට ටට්ටක් ගාලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඇත්තට මේගොල්ලෝ පිටිපස්සට ලයින් ඕනේ නෑ නේද? අර මේ හෝන් ගහන්න ඕනේ නෑ කාටවත්. මෙයා බයිසිකල් ටික අරගෙන යනවා. ජර්මනියේ ඉඳලා ආපහු ජර්මනියට අටපාර බෝඩර් පැනලා ඇවිල්ලා දැන් පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුව. ඉතින් නැවැත්තුව තැන හරි සුන්දර තැනක් මෙතන ටිකක් කැලයක් තියෙන තැනක්. ඉතින් මේ තියෙන්නේ මේ බෝඩන්සේ කියලා කියන්නේ දැන් අපි යන්නේ මේ වැව අයිනේ තියෙන දූපතකට. දැන් මේ දූපත මේ රයිෂනාව මේකනේ තාම මෙහා තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ ස්ටැන්ඩෝට්. මෙතන තමයි අපි ඉන්නේ. දැන් මේ මෙහි ඉඳලා අපි ආවා. ඔය ස්විස් ජර්මන් ඔය රටවල් පැනගෙන ඒර්නිගන් කියන තැනින් ඉඳලා අපි මේ යන ගමන්. දැන් මේ පාරේ මෙහෙම ගිහිල්ලා මේ තියෙන්නේ රාඩෝල්ෆ්සෙල්. රාඩෝල්ෆ්සෙල් තැන මෙන්න මෙහෙම තමයි අපි යන්න හිතන් ඉන්නේ. දැන් ඉදිරියට. ඊට පස්සේ මේ පල්ලෙහා තමයි කොන්ස්ටන්ස් කියන එක තියෙන්නේ. ඒ කොන්ස්ටන්ස් වලින් තමයි අපි බෝට්ටුව ගන්න. ඒ කොන්ස්ටන්ස් වලින් තමයි අපි මයිනව් කියන දූපතට යන්නේ. ඉතින් මේ තියෙන පරිසරය දැන් මේ තියෙන්නේ හුඟක් මේ කොළ පාට තියෙන ඔක්කොම මේ ග්‍රීන් ඒරියා ඒ කියන්නේ කැලෑවල්. ඉතින් මේ අපි ඉන්නේ දැන් පොඩි කැලෑවක. ඊට පස්සේ ආපහු මෙහෙම ගිහලා මේ ගම පහුනාම ආපහු ලොකු කැලෑව කරා තමයි මෙහෙම හරහට මේ වංගුත් එක්කලා අපිට යන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ජර්මනියේ පොඩි කැලෑවක් බලන්න මං හිතන්නේ අපේ කට්ටිය ආස ඇති. කැලෑවක් කියලා කිව්වම අපි දැන් අපිට කැලෑ පුරුදුයි. අපිට ලංකාව පුරා හැමතැනම කැලෑවල් තියෙනවා නේද? අපි මහා වනාන්තර තියෙනවා, සිංහරාජ්‍ය තියෙනවා. ඉතින් දැන් චුට්ටක් ඇතුළට ගිහින් පෙන්නන්නම් ජර්මනිය වගේ රටක කැලෑවක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. මේ පුළුම් මට හරි ඇලර්ජික් මේ හැමතැනම මේ පුළුම් වගේක් යනවා නේද? මේ පුළුම් මට මාර ඇලර්ජික්. මේව ගියහම මට කැස්ස හැදෙනවා. මේව නහයට ගියහම මට කැස්ස හැදෙනවා. හෙම්බිරිස්සාව හැදෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් බලන්න එපා නේද? මේ තියෙන්නේ ජර්මනියේ කැලෑවක්. බලන්න ලස්සන. ලංකි ෆොටෝ ගන්න. හරි පිරිසිදුයි. ඒ කියන්නේ උදාහරණයක් මේ බලන්න මේ කැලෑ දැන් මේ තියෙන කැලෑව ඇතුළේ යන්න තියෙන පාර. අපි ඉතින් කැලෑවෙන් එළිය ඇතුළට එකක් යමුකෝ. ඇතුළේ වුණත් අර අපේ වගේ මේ ඒකට කොහොමද කියන්නේ? නෑ තෙත්තනාන්තර නෙවෙයි මේ යටි මොකක්ද ඒකට කියන්නේ? අර පොඩි පැල තියෙන්නේ. දැන් මේ කැලේ ඇතුලේ අපේ කැලෑවල මෙහිම ඇතුලේ යන්න බෑනේ. දැන් මෙහෙම හැමතැනම ගස් නේ හැමතැනම චූටි ගස්. මට ඒක වචනේ නෑ. යටි වගාද නෑ අහනේ මන්ද. ඕ නෑ කොහොම හරි ගස් නේ. දැන් අපි අපේ කැලෑවක් ඇතුලට ලීසින් යන්න බෑනේ ගස් ගොඩක් නේ. දැන් මෙහි තියෙන ලොකු ගස් විතරයි. වල දන්නද මේකට හේතුව මොකද්ද කියලා? මේකට හේතුව තමයි මේ රටවල් වල සීත කාලේ සම්පූර්ණම මේ කැලෑවල් හිමෙන් වැහෙනවා. එතකොට මේ යට පොඩි පැලෑට හිටින්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවත් වෙන්නේ නැහැ. එතකොට ලොකු ගස් තියෙනවා, පොඩි ගස් තියෙන්නේ. එතකොට මේ සමර් එකේ මේ කාලේ විතරයි මේ පොඩි ගස් අපි හිතමු දැන් මෙහෙම අපි පොඩි ගස් තියෙන තැනකට යමුකෝ පොඩ්ඩක් පෙන්න. මේ මොකද මේ පහළ තියෙන ඒවා සේරම දිරනවා.
හිමෙන් වුණාම සීත කාලේදී. ඊට පස්සේ ආපහු සමර් එකේ තමයි පොඩ්ඩක් ඔන්න හැදෙන්නේ. ඊට පස්සේ ඒ වෙනුවට මෙහි හැදෙන්නේ මෙන්න මේ වගේ පාසි. මේ පේනවද? මේ වගේ මේ ඉතුරු වෙච්ච කඳන් කෑලි ඒවයිත් පාසි බැඳෙන්නේ. මොකද මේ හිමෙන් වැහෙන හන්දා මේ සේරම. මේ බලන්න මේ ගහ කඩන් වැටිච්ච එකක්. මේ තියෙන්නේ ඒකේ අර පැරසිට් එක නැත්තම් මොනවද ඒවට කියන්නේ? ඒක සිංහලෙන් කියන පරපෝෂිත නේද? දැන් මේ ගහක් තියලා තියෙන මේ ගහේ පරපෝෂිත ගහ තමයි මේ. පරපෝෂිත ගහයි දෙන්නම මැරිලා. දැන් කඩන් වැටලා මැරිලා. දැන් එතකොට ඒකේ මේ මොනවද දිරපු කඳ. නමුත් මේව දිරනවා. මේවා අර තියෙන්නේ නැහැ. දැන් මෙතන මේ දිය සීරාවක් තියෙන වතුර තියෙනවා. ඉතින් ගියොත් මන් ලිස්සල වැටෙයිද එරෙයිද? නමුත් මට ඕනකම පොඩ්ඩක් මේ අර යටි වගාව කැලෑ තියෙන තැනක් පෙන්වන්න ඔයාලට. දැන් මේ ඔන්න බලන්න. උප්ලා. අයි. නායි අර පාරටම වැටුණා. මේ වල්ලූරු ඉන්න මේ හුඟක් මූවෝ ඉන්නවා වල්ලූරෝ ඉන්නවා. ජර්මනි කැලෑවල හරියට මූවෝ ඉන්නවා. මේ ජර්මන් භාෂාවෙන් රේ කියලා කියන්නේ කට්ටියට. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා මම කියන්නේ මෙහි මේවා. දැන් මේ පොඩි කාලේදී වැවිච්ච ඒවා මේ. තේරුණාද? මේ පොඩි කාලේදී වැවිච්ච ඒවා දැන් ඊළඟ සීත කාලේ එනකොට මේ සියලුම මේ පැලෑටි නැතුව යනවා. ඊට පස්සේ මොනවත්ම නැහැ. ඊට පස්සේ තනිකර හිමෙන් වැහෙනවා. හිමෙන් වැහැලා හිමදිය වෙලා ඊට පස්සේ ආපහු ඊළඟ අවුරුදු සමර් එක එනකොට නැත්තම් මේ වගේ කාලේ එනකොට ස්ප්‍රින් එක එනකොට සමර් කියලා මම නිතරම කියන්නේ අර සමර් එකේ මේන් ප්‍රධාන කාලේ නිසා ස්ප්‍රින් එක එනකොට වසන්ත කාලේ එනකොට ආපහු මේ වගේ පොඩි ඒවා පැලමතු වෙනවා. නමුත් මේගොල්ලන්ට වැඩි ආයුෂක් නැහැ. ඊළඟ සීත කාලේ එනකන් විතරයි මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මෙහි කැලෑවල ලේසියෙන් ඇවිදින්න පුළුවන්. කැලෑව ඇතුලේ ලොකු ගස් අතරේ. දැන් මේවා වුණත් මේ සේරම කොළ හැලෙනවා සීත කාලේ වෙද්දි. මේවා නිකන් කටු විතරයි ඉතුරු වෙන්නේ. නටු කෑලි විතරයි ඉතුරු වෙන්නේ. මෙයාර ලයිට් මෙල්ට ගන්න මොනවද ඒක ළඟදී. අර මොනවද? ලංකාවේ තියෙන නේද? ටර්පන්ටයින්ද කියන්නේ ඒවට. අනිවාර්යයෙන් මම ගස්වල නම් දන්නේ නැහැ වැඩි. දැන් මේ ගහක් කඩන් වැටිච්ච එකක මුලක් තියෙන්නේ. දැන් මේ මුල බලන්න මේ මුලක මම ෆොටෝ එකක් ගන්න වාඩිනවම තමයි දැක්කේ. මේ කුෂන් පුටුවක් වගේ. මේ බලන්න මේ ඇත්තටම අපේ අර ගෙවල් වල තියෙන කුෂන් කරපු පුටු ඒ වගේ. දැන් මේ කවන්න හැ කැලේ නේ මේ කඩලා පෙන්නන්නම් මම. මේ තියෙන ඔක්කොම කුෂන්. දැක්කද? ඒක මේ ස්වභාවික කුෂන් එක මේ. දැන් මේ ඔක්කොම දිරලා තියෙන්නේ. දිරලා මේකේ වාඩුනහම පහලට ගියා. මම බැලුවා මේ කොහොමද කියලා. මේ බලන්න මේ පේනවද? මරු ඒව අහුවෙනවා. ෆොටෝ එකක් ගන්න වාඩි උනේ. වාඩුනහම එකපාරට කුෂන් පුටුවේ වගේ පහලට ගියා.